තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණාට පස්සේ අපි හැමදෙනාටම සියලුම අකුසලයන්ගෙන් නිදහස් වෙලා කුසලයන් වර්ධනය කරගෙන බුදුරජාණන් වහන්සේ සංසාර දුකෙන් නිදහස් වුණා වගේ සියලුම සංසාරගත දුක්ඛෙන් නිදහස් වෙන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාව තේරුම් ගත්ත නුවණ තියෙන අය මොකද කරන්නේ? පුළුවන් තරම් තමන්ගේ ජීවිතයේ අකුසලයේ දුරු කරනවා. අකුසලයේ දුරු කර කර කුසලයේ වර්ධනය කරනවා. කුසලයක් නැති හිතක් ගොඩාක් අසරණ වෙනවා. වල්මත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලව ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත මේ පිණුතුන්ට අපි අරගෙන එන්නේ අකුසලයෙන් අසරණ වෙන්නේ නැතුව කුසලයේ තමන්ගේ ජීවිතයට පිහිටක් කරගෙන ඒ තුළින් තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරගෙන අධ්‍යාත්මික ගුණාත්මක ස්වභාවය වර්ධනය කරගෙන ඉන්ද්‍රකීලයක් වගේ තමන්ගේ හිත සකස් කරගෙන පරිවර්තනය කරගෙන සංසාර විමුක්තිය ඇති කරගන්නට උපකාරයක් වශයෙන්. ඒ සඳහා අපි නිරන්තරයෙන්ම අපිත් එක්ක දහම් කතිකාවතෙහි යෙදෙන්න වෙනද වගේ මද දවසෙත් ආරාධනා කළා අපේ කල්යාණ මිත්‍ර සහෝදරයන් වහන්සේ නමක් වන රාජකීය පඬිතු ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේට. ඉතින් ඔබ වහන්සේ අපි තාම ගෞරව ආදරයෙන් අද දහම් කතිකාවතට පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අපි දැන් දින කිහිපයක්ම සල්ලේක සූත්‍රය පිළිබඳව කතා බහ කළේ. සල්ලේක සූත්‍රය තුල පින්නන්ති සඳහන් වෙන්නේ අකුසල් දුරු කරන අකුසල් උගුලවා දමන නැවත නූපදින විදියට අකුසල් උගුලවා දමන ක්‍රමවේද පහක් ක්‍රමානුකූලව වර්ධනය කරගත යුතු ආකාරය පිළිබඳව විස්තර වෙන ක්‍රමවේද පහක්. මජ්ක්‍ධිම නිකායේ තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ දේශනාව තුළ විශේෂම ලක්ෂණයක් තමා මේ සූත්‍රය තුළ තියෙන අන් අය වැරදි කරාට මා වැරදි කරන්නේ නැහැ කියලා සල්ලේකේ පිහිටා තමන්ගේ කුසලමය වැඩපිළිවෙල ආරම්භ කිරීම. අන් අය ප්‍රාණඝාත කරාට මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා සල්ලේකේ පිහිටනවා. අන් අය හිංසන වැඩ කරාට මම හිංසා කරන්නේ නැහැ කියලා සල්ලේකේ පිහිටනවා. අන් අය ඊර්ෂ්‍යා කරාට මම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා සල්ලේකේ පිහිටනවා. අන් අය සොරකම් කළාට මම නම් සොරකම් කරන්නේ නැහැ කියලා සල්ලේකේ පිහිටනවා. ස්වාමීන් වහන්සේ අපි එහෙම කාරණා කිහිපයක් ගැනම සාකච්ඡා කළා. ඉතින් අද දවසේ ස්වාමීන් වහන්සේ අපට සාකච්ඡා කරන්න තියෙන්නේ අන් අය ව්‍යාපාද සහගතව වාසය කරන්නාහුය. මෙහිදී අප ව්‍යාපාද රහිතව මෛත්‍රී සහගතව වාසය කරන්නේ මී සල්ලේක කළ යුතුයි කියන කාරණාව යටතේ. ස්වාමීන් වහන්සේ අපි ඒ පිළිබඳව අපි පින්නතුන්ගේ දැනගැනීම පිණිස යම්කිසි කෙටි විස්තරයක් මුලින්ම බලාපොරොත්තු වෙනවා. එහෙමයි. පූජනීය වන්දනීය විනයාචාර්ය බුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වතුනි, අපේ ස්වාමින් වහන්සේ සිහිපත් කළ පරිදිම අපි මුලින්ම ව්‍යාපාදය මොකක්ද කියලා ස්වාමින් වහන්සේ තේරුම් ගන්නට අවශ්‍යයි. ඕනම දෙයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම තියෙන්නේ එහි ඇති හොඳ නරක දෙපැත්තම ගැන අවබෝධයක් ඇති කරගත්තාම. එහෙමයි සර්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට පුළුවන්කම තියෙනවා ව්‍යාපාදය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් අපිට පුළුවන්
ව්‍යාපාදය දුරු කරන්නට ඒක ලොකු උපකාරයක් බවට පත් කරගන්න. එතකොට ව්‍යාපාදේ ඉස්සෙල්ලා අපි හඳුන ගන්න ඕනේ. හඳුනගත්තොත් තමයි ඒ දුරු කරන්නට අපිට පුළුවන්කම තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ව්‍යාපාදයේ අවස්ථා 10ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමයි. එතකොට අවස්ථා 10 තමා මූලික කරගෙන, තමන්ගේ හිතවත් අය මූලික කරගෙන, තමන්ගේ අහිතවත් අය සහ අස්ථාන වශයෙන් ස්වාමීන් වහන්සේ. සයනස ආඝාත වත්තු කියලා මම හිතන්නේ සඳහන් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඒ ව්‍යාපාදය කියන්නේ අනුන්ව නසන්න, අනුන්ට හිංසා කරන්න, අනුන්ට පීඩා කරන්න ඇතුළාන්තයේ ඇතිවෙන පටිඝ සංඥාව. එහෙමයි. පටිඝය. එතකොට මේක ස්වාමීන් වහන්සේ ඇලීමක් එක්ක සිදුවෙන දෙයක් නෙමෙයි. කියන්නේ ගැටීම එතන තියෙන්නේ. ගොඩක් දෙනෙක් කල්පනා කරනවානේ ද්වේෂය, තරහව ගත්තාම, ව්‍යාපාදේ ගත්තාම ඒක මේ ඇලීමක් නිසා සිද්ධ වෙන එකක් කියලා. එහෙමයි. ඇලීමක් නිසා සිද්ධ වෙනවා කියලා හිතුවට එතන තියෙන්නේම ගැටීමක්. ඒ කියන්නේ අකමැති දෙයක් සිදුවීමක්මයි. එහෙමයි. එතකොට ඒ තුල ගැටීම ඇතිවීම නිසා තමයි මේ ව්‍යාපාදේ ඇති වෙන්නේ. ඒ වෙසයන්ස දැන් අභිධර්මයේ එහෙම සඳහන් කරලා තියෙන්නේ ආරම්මණයේ ගැටෙන බැවින් ව්‍යාපාදේ කියලා. එහෙමයි සනස. එතකොට වචනයෙන් අපිට පැහැදිලි වෙනවනේ සවනාස. එතකොට ඒ ගැටීමක්මයි එතන තියෙන්නේ. අරමුණත් එක්ක ගැටෙනවා. එහෙමයි. එතකොට දැන් ඒ අවස්ථා 10 ගැන කතා කළොත් එහෙනම් පළවෙනි කාරණාව තමයි තමන් මූලික කරගෙන ද්වේෂය ඇති වෙනවා. එහෙමයි. ඒ කියන්නේ අතීත, අනාගත, වර්තමාන වශයෙන් තමා අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් සමහරවල් සවන්නහස මේ ද්වේෂය යම් කිසි කෙනෙක් කරපු දෙයක් නිසා ඇති වෙන්න පුළුවන්. දැන් එහෙමයි ඉන්නවනේ. දැන් අතීතේ මට මේ පුද්ගලයා මේ විදිහට කිව්වා. මට මේ පුද්ගලයා මේ විදිහට කළා. මට මෙහෙමයි සැලකුවේ කියලා අර අතීතයත් එක්ක ඒ අරමුණු නැවත නැවත ඉස්මතු කරගෙන මට මෙහෙම කරා අරහෙම කරා කියලා වර්තමානයේ තුල පටිඝ සංඥාවක් ඇති කර ගන්නවා. වේදනාවක් ඇති කර ගන්නවා. එතකොට ඒක එකක්. අනිත් කාරණාව තමයි එතෙන්දී දැන් කරපු දෙයක් පිළිබඳ විතරකුත් නෙමෙයි. දැන් අතීතේ යමක් වුණා නම් දැන් තමන්ට මොනවා හරි හේතුවක් නිසා තමන් අකමැති දෙයක් සිද්ධ වුණා කියමුකෝ. අනේ එහෙම වුණා නම් අන්න ඒ ගැන මෙනෙහි කරනකොට තමන්ට ඇති වෙනවා ද්වේෂය. ඊළඟට මේ වර්තමානයේ තුල යම්කිසි දෙයක් තමන් අකමැති දෙයක් තමන්ට වෙමින් පවතිනවා නම් එතකොටත් ද්වේෂය ඇති වෙනවා. අනාගතයේ මට මෙහෙම වෙයි කියලා උපකල්පන කරනවා නම් අනුමාන කරමින් හිතනවා නම් අනේ එතකොටත් ද්වේෂය ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සයනස දැන් එක්කෙනෙක් ගත්තොත් එහෙම මෙයා මට ඉස්සර මෙහෙම කළා කියලා තරහ යනවා. ඊළඟට මෙයා මට වර්තමානෙත් අනර්ථය කරනවා කියලා තරහ යනවා. ඊළඟට මෙයා අනාගතෙත් මට අනර්ථය කරයි කියලා තුන් ආකාරයකින් තරහ යනවා. තරහ යනවා. ඇත්තටම දැන් අනාගතේ ගැන එහෙම හිතනකොට කෙනෙක් නොකරපුම දෙයක් තමන්ට අයහපතක් නොකරනම දෙයක් හේතු වෙලා එයාට හිතෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතීතයේ සහ වර්තමානයේ එන්න ඒ අවස්ථා දෙක පිළිබඳව හිතලා මට අදත් කරා එදත් කරා නම් අනාගතෙත් කරයි. කරන්න පුළුවන් කරන්න පුළුවන්. වර්තමානෙත් කරනවා නම් අනාගතෙත් කරන්න පුළුවන්. දැන් ගොඩාක් අය සාහස මේ වැරදි වලට පෙළඹෙන්නේත් එහෙමනේ. කියන්නේ අනාගතේ මට මේ වගේ විපතක් කරයි කියලා බොහෝ දෙනෙක්ට බයක් ඇති වෙනවා. ඒත් එක සමහර වෙලාවට ජීවිත පවා නැති කරන්න උත්සාහවන්ත වෙනවා. තමන් අකමැති දෙයක් නේ. දැන් තමන් යම්කිසි විදිහේ කෙනෙක් දියුණු වෙනවා නම්
එතන ස්වාමීන් වහන්සේ තමන්ගේ අකමැති දෙයක්නේ. තමන් අකමැති දෙයක් වෙනවා. එතකොට තමන් අකමැති දෙයක් වෙනකොට අනාගත වශයෙන් කල්පනා කළා එයාට වෙන්න කලින් විනාශ කරලා දානවා. විනාශ කරලා දානවා. ඒ වගේ හැකියාවක් තියෙනවා මේ ඒ තරම් බරපතලයි මේ ව්‍යාපාදය. ඊතර උසානස මේ ව්‍යාපාදයේ ඇතිවෙන ආකාර 10න් හේතු 10න් හේතු 3ක්. අතීත වර්තමාන අනාගත වශයෙන් තමන් මූලික කරගෙන. දැන් ඊතර ස්වාමීන් වහන්සේ මේ ඊළඟ කාරණාව තමයි තමන්ගේ හිතවත් අයට. මගේ මන් ළඟින් ඇසුරු කරන මං ආදරය කරන වඩාත් කැමති මාත් එක්ක ඉන්න කෙනෙක්ට අයහපතක් වෙනවට කැමති නැහැ. යම් කිසි අයහපතක් අතීතේ වුණා නම් සමහර අය කියන්නේ ඒකනේ. අතීතේ දැන් සමහර අය අතීතේ යම් යම් Tamanට අකටයුතුකම් කරපු අයත් එක්ක පසු කාලීනව මේ ප්‍රශ්න සේරම අමතක කරලා දාලා එයත් එක්ක මේ මිත්‍රශීලීව කටයුතු කරන්න පෙළඹෙනවා. ඉතින් ඒක බලන් ඉන්න ඒ කෙනාගේ හිතවත් කෙනා මොකද කියන්නේ? ලැජ්ජ නැද්ද? අතීත කරපුවා මතක නැද්ද? එතකොට මේ එයාට කේන්ති ඇති වෙනවා. එයාට අදහසක් ඇති වෙනවා ඇත්ත තමයි මෙයාලා මෙහෙම හිටියට දැන් ඉස්සර මට මෙහෙම කරානේ කියලා. අන්න එහෙමයි සනස අර කියන්නේ මගේ අයට මෙයා මෙහෙම කරානේ. මෙහෙම කරානේ කියලා. එහෙමයි. එතකොට ඒ වගේ අර තමන්ගේ හිතවත් අයට අතීතයේ යම්කිසි කෙනෙක් යම්කිසි පුද්ගලයෙක් තමන් අකමැති දෙයක් කරා නම් ඒක සිහිපත් වෙලා ද්වේෂ ඒක සිහිපත් කරනකොට ද්වේෂය ඇති වෙනවා. අතීතයේ කෙනෙක් ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා ගන්න ඕනේ දෙයන්නේ. එහෙමයි. අතීතයේ සිහිපත් කරලා ගන්න ඕනේ. අතීතයේ සිහිපත් කරලා ගන්න නිසා මේ ගැන කල්පනා වෙනකොට ද්වේෂය ඇති වෙනවා. ඊළඟ තමයි තමන් හිතවත් කෙනෙක්ට වර්තමානයේ අයහපතක් වෙනවනම් අයහපතක් කියුවට අකමැති දෙයක් වෙනවනම් අකමැති දෙයක් වෙනවනම් අන එයට මේ ද්වේෂය ඇති වෙන ඒ මූලික කරගෙන තමන්ගේ හිතවත් කෙනෙකුට අනාගතෙත් මේවා වෙයි කියලා උපකල්පනය කරනකොට ව්‍යාපාදි උපදිනවා. ඊළඟ තමන්ගේ අහිතවන්තයෙකුට හොඳක් වෙනවට අහිතවන්තයෙකුට හොඳක් වෙනවට අතීත හොඳක් වුණා නම් හූල්ල ඉන්නවා. දැන් සමහර අය කියන්නේ මේ අර මිනිස්සුන්ටම හොඳ වෙන්නේ. මේ මිනිස්සුන්ට තමයි හරියන්නේ. ඒකනේ. එහෙම කියනවනේ. දැන් සහෝදර සහෝදරියන් අතර පාහම් වෙනවනේ. එහෙමයි. එතකොට දැන් අපිට කවදාවත් මෙහෙම හොඳක් වුණේ නැහනේ. අපේ හතුරන්ටමනේ මේ දේ වෙන්නේ කියලා. අතීතේ උනේ දියුණු උනේ හතුරෝමනේ. එහෙමයි. ඒකන්න එහෙම අර හූලන ගතිය. ඒ ගැන මෙනෙහි කරනකොට ස්වාමින් වහන්සේ අන්න දේශය ඇති වෙනවා. දැන් වර්තමානයේ තුර තමන්ගේ හතුරන්ට හොඳක් වෙනවා නම් අන්න එතකොටත් දේශය ඇති වෙනවා. දැන් අද වෙනවා නම් අතීතෙත් වුණා නම් උනත් නැතත් අනාගතේ හොඳක් වෙයි කියලා කේන්ති යනවා සානස්. ඒ ගැන මෙනෙහි කරනකොට. දැන් ඒතර 9යිනේ. 9යි. සානස් මේ 9 පොඩ්ඩක් මතක් කරොත් දැන් එහෙමයි. අතීතයේ මට මෙහෙම කළා හෝ වුණා කියලා කේන්ති යනවා. එකයි ළඟට වර්තමානයේ මට මෙහෙම අනර්ථය කළා වුණා කියලා තරහ යනවා. දෙකයි අනාගතේ මට මෙහෙම මේ යන විදියට අනර්ථයක් කරන්න පුළුවන් අනර්ථයක් වෙන්න පුළුවන් කියලා. එතකොට 3යි. එහෙමයි. ඊළඟට මම කැමති අයට අතීතේ අයහපත අනර්ථය කළා. ඊළඟට වර්තමානයේ මම කැමති අයට මට ප්‍රිය අයට මෙයා අනර්ථය කරනවා. එතකොට 5ක් වෙනවා. ඊළඟට අනාගතේ මට මගේ ප්‍රිය අයට මෙයාලා කරදර කරයි කියලා කේන්ති යනවා. 6යි. ඊළඟට මට අප්‍රිය මම අකමැති අයට අතීතේ යහපත කළා වර්තමානයේ යහපත කරනවා අනාගතයේ යහපත කරයි කියලා. එතකොට 9යි. එහෙමයි. 10 වෙනි අවසානක දවසන සස්ථාන කෝපය. එහෙමයි. මේ ඒක මේ ඔක්කොටම වඩා බරපතලයි. ඒ කියන්නේ සාන්නහස මේ ඒ කෙනාට ද්වේෂය ඇති වෙන අවස්ථා වැඩි. දැන් අර හේතුවක් තියෙන මොකක් හරි අතීත වශයෙන් වුණා නම් ඒකට හේතුවක් තියෙන ඇත්තක් තියෙනවා. හොඳයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේක තියෙන බරපතලත්වය තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. දැන් වර්තමානයේ වෙමින් තියෙනවා ඒක වෙන දෙයක් නේ. අනාගතයක උපකල්පනය කළොත් නේ ද්වේෂය ඇති වෙන්නේ.
අර කියපු අවස්ථා තුනේදී. එහෙමයි. දැන් මෙතෙන්දී එහෙම නැහැ. සමහර අය ඉන්නවා ස්වාමීන් වහන්සේ කොතරම් මෙයට ද්වේෂය ඇති වෙනවද කියනවා නම් මේ hina වෙන්නත් බෑ. ඒකටත් කේන්ති යනවා. එහෙමයි. වහින්න බෑ. ඒ කියන්නේ පුදුම විදිහේ ද්වේෂ චරිත අපේ මේ සමාජය තුළ ඉන්නවා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ. අවුවට වැස්සට බනින ඉන්න සමාජයත් අතර. එහෙමයි යවුවට වැස්සට බයිනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ දැන් යනකොට බුලක් හරි ගලක් හරි කකුල වැදුනොත් එහෙමයි. ඒ කියන්නේ එන කේන්තියට නැවත ඒකට පයින් ගහනවා. බැනලා ඔරවල යන්නේ ඒක. බැනලා ඔරවල යන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි දැන් ඔය ඇත්තටම මේ අත්දැකීමක් ගන්න අත්දකින හින්දා කියන සන්නස මේ පිංගුතුන්ටත් ඒ අත්දැකීම ඇති. දැන් පාරේ යනකොට උනත් හදිස්සියේ මේ අපි කියමුකෝ වාහන තද බදයක් තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවට බනිනවා. ඒ කියන්නේ දැන් වාහනේ ඇතුලේ තනියම පිච්චි ඉන්නවා. එහෙම යන දැන් බැන්න කියලා යන්නෙත් නැහැ. එතකොට මේ ඒකට විසඳුමකුත් නැහැ. විසඳුමක් නැති වුණාට මෙයා මොකද කරන්නේ? තරහෙන් මතුර කේන්ති අරගෙන ඉන්නවා. ඒකෙන් වෙන්නේ තමන්ගේ ගමන යන්න ටික කොහොමද උපකාරයක් වෙන්නේ නැහැ. එහෙමයි. ලේ ටික රත් කරගෙන ඇතුළාන්තයෙන් අපහසුතාවයමයි ඇති කරගන්නේ. ඊළඟ සනස මේ අස්ථාන කෝපය කියන එක මේ ෂණිකව ඇති වෙන දෙයක්. එතකොට ඒකෙන් ක්‍රියාත්මක භාවය අර වෑනුත් මේ ඔක්කොම ද්වේෂය කියන්නේ මේ එකම තැනකට අරගෙන යන්නේ. එහෙමයි. මාරාන්තික මේ මහා අපරාධ කරන්න පුළුවන්, මහා කුසල කරන්න පුළුවන් තැනකට අරගෙන යන්නේ. මේ අස්ථාන කෝපේස්දී ස්වාමීන් වහන්සේ කියන්නේ එයාට මොකක් හරි හේතුවක්, ඒ කියන්නේ මේ මොකක් හරි හේතුවක් හොයමින් ඉන්නවා වගේ. කෙනෙක් කතා කළත් කේන්ති යනවා, හිනා වුණත් කේන්ති යනවා. ඒ කියන්නේ සායනාංශ මේ සමාජي ගොඩාක් අය පීඩිතව ඉන්නේ නේ සායනාංශ. එහෙමයි සායන. හැමදේනම කියන්න බෑ. අර ධර්මයෙන් දැන් හිත හදාගන්න එහෙම ධර්මයක් පිළිබඳ හැඟීමක් තියෙන එහෙම අයට වඩා අර මේ බහුතරයක් අය හරිම පීඩනයකින් ඉන්නේ. අවස්ථාව ලද කල්ලි එක පිට කරනවා. පිට වෙනවා ඇත්තටම. පිට වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒතර කකුල ගලක හැප්පුණත් අර ඇතුළාන්තයේ තියෙන පීඩාකාරී ස්වභාවය ව්‍යාපාද සහගතව එතන සනස දැන් මේකේ ඒ කියන්නේ සමහරලාට දැන් අර අපේ මුලින් කියපු කරුණු 9ක් තියෙනවානේ. ඒ කරුණු 9 හේතු කරගෙන ඇතුළාන්තයෙන් කෝපයක් ඇති වුණා කියමුකෝ. ඒ කෝපයෙන් යනකොට අස්ථානේ අර වගේ දෙයක් වුණාම ඒක නිසා ඇති වෙච්ච කෝපයයි මේක නිසා ඇති වෙච්ච කෝපයයි අන්තිමේදී දෙකම හේතු දෙකම හේතු වෙලා පුපුරලා යනවා. දෙගුණ තෙගුණ වෙනවා. එහෙමයි. එතකොට දැන් අන්න ඒ වගේ ස්වභාවයක් මේ අස්ථාන කෝපයට තැනක් නොතැනක් දෙයක් එහෙම කියලා එකක් කියලා අපිට කියන්න බෑ. මේ හැම දෙයක්ම පිළිබඳව. දැන් උදාහරණයක් ගත්තාම මේ දාඩිය දානවා කියමුකෝ. ඒකටත් කේන්ති යනවා. ඒකටත් කේන්ති. මේ අවුව ඉවරයක් නැහැ මොන වදයක්ද මන් දන්නේ නැහැ මේ යන්න බෑ මේ දාඩිය දානවා කියලා ඔන්න බයි. ඉරටත් බයිනවා. ඉරටත් බයිනවා. ඊළඟට වහිනකොට මොන වදයක්ද මන් දන්නේ නැහැ. වහිනකම් බලන් හිටිය සමහර අය. වහිනකොට මොන වදයක්ද මන් දන්නේ නැහැ. වහින ඉවරයක් නැහැ. අපිට මේ වැඩක් කරගන්නත් නැහැ කියලා ඔන්න ඊළඟට බයිනවා. පෑවුවත් වැරදි වැස්සත් වැරදි. සායනාංශ අතර ගැටලු තියෙන්නේ දැන් ඔය විදිහේ දැන් මානසිකාර සිද්ධ වෙනකොට ඒ මොහොතක් තුල දැන් දස අකුසල කර්මපතවල තියෙනවනේ සායනස ව්‍යාපාදය කියලා. එහෙමයි. එතකොට ඔය මානසිකාර දැන් අන්න මෙහෙම කළා හරි මට ප්‍රියයට මෙහෙම කළා කියලා හරි ඔය අස්ථාන ක්‍රෝධේ හරි දැවි ඉන්න හැම මොහොතක්ම සංසාරික වශයෙන් මහා දුක් හදා ගැනීමක්ම වෙන්නේ. එහෙම සනස ඇත්තට මේ දැන් ඇතුළාන්තේ ඔය විදිහට සානස් අපි කියමුකෝ එක දිගට දේශසහගත සිතුවිලි ඇති වෙනවා කියලා. ඒක ස්වාමින් වහන්සේ එයා නොදැනුවත්වම ද්වේෂ චරිතයක් බවට පත් කරනවා. දැන් එහෙම චරිත ස්වාමින්වහන්සේ දැක්කම ප්‍රකටයි. දැන් ද්වේෂයක් තියෙන පුද්ගලයෙක් ඉක්මනින්ම හඳුනා ගන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ එයාගේ හැසිරීම, එයාගේ කතා බහ, එයාගේ වැඩ කටයුතු දැක්කහම මෙයා මේ ද්වේෂ චරිතයක් කියන එක සමාජයට ඉස්මතු වෙනවා. ඒක හරි සායනාංශ මොකද දන්නවද දැන් නාමයේවත් හිත රූපයට බලපානවා කියලා අපි දන්නවනේ. එහෙමයි. දැන් කාරුණික සිතුවිලි තියෙන අයගේ මුහුණෙන් කාරුණික බව ප්‍රකටයි. එහෙමයි. දැන් තණ්හාදික අයගේ
මුහුණෙන් තණ්හා අධික ගතිය ප්‍රකටයි. ඇත්තට දැන් කෙනෙක්ගේ හිතේ ඊර්ෂ්‍යාව හටගත්තොත් සමහර අය කියන්නේ බලපු බැල්ම නම් ඇල්ලුවේ නෑ වාහනේ දිහා කියලා. කියන්නේ සමහර ඊට ඉරිසියාව ප්‍රකටයි මුහුණෙන්. එතකොට දැන් වහන්සේ කියනවා වගේ ව්‍යාපාද සහගතව වාසය කරන කෙනාගේ මුහුණෙන් ඒක ප්‍රකටයි. එහෙම සනස ඇත්තම දැන් ඔය ඒකේ සනස බරපතලත්ව දෙකක් තියෙන. එකක් මානසික සහ කායික. ඒ විතරක් නෙමෙයි සංසාරික වශයෙන් ඉගෙන කතා කරන දෙයක් නේ සනස. දැන් දේශය කියලා කියන්නේ කොහොමත් දැන් දේශය කියන සනස අවීචියටම රැගෙන යන අකුසලයක් නේ. නිරේගාමී අකුසලයක්. නිරේගාමී අකුසලයක්. දැන් එතකොට සනස ලෝක විනාශ වෙනකොට ලෝකේ බය තුනක් හට ගන්නවා කියන්නේ. එහෙමයි. එතකොට එකක් තමයි යුද්ධ බය, අනිත් එක දුර්භික්ෂ, අනිත් එක රෝග බය. දැන් ද්වේෂයේ තියෙන උදවිය බහුතරයක් දෙනා ගිහින් මැරෙන්නේ ඒ යුද්ධ කාලේ ද්වේෂයනේ. අපාය කියන. අපිට ඉස්සරහදී ගැන කතා කරන්න පුළුවන්. ඒක සංසාර ජීවිතේ ලොකු හානියක් වෙනවා. ඊළඟට දැන් කායික වශයෙන් සාවින්හස දැන් මේ ලේ ධාතුව කුපිත වෙන්න මොකද වෙන්නේ? ලේ සොනස රත් වෙනවා. ඒක ඒව හේතු කොටගෙන අපේ මේ ශරීරයට ලොකු බලපෑමක් කරනවා. එතන ඒක නිසානස ද්වේෂය සහගත පුද්ගලයන්ගේ දැක්කහම එයාගේ ශරීරයේ ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස පේනවා, ප්‍රකට වෙනවා. කායික වශයෙන් සහ මානසික වශයෙන් ගත්තාම ඉතින් පුදුම විදිහේ ඒකත් යාල පුදුමාකාර දුකක් දෙන කට්ටිය. එහෙම සනස ඇත්තටම පුදුම දුකක් වෙනින්න. අපි අනුකම්පා කරන්න ඕන. එහෙමයි. නුවණක් තියෙනවා නම් අපි අනුකම්පා කරන්න ඕනේ. දේශකාරී චරිත තමන් ඇසුරු කරනවා නම් ඒ කියන්නේ සායනාස අකුසලයේ හැටිනේ. දැන් අකුසලයේ ගැන විස්තර කරද්දි තියෙනවානේ දැන් අකුසල සාධාරණ චෛතසික කියලා. එහෙමයි. කියන්නේ අපි කවුරුවත් සායනාස තරහා හදාගන්නේ නැහනේ. එහෙමයි. ඒ කියන්නේ අර සංසාර දැන් බෝධිසත්වයන් වහන්සේට සංසාරේ ගොඩාක් මෛත්‍රී සහගත සිතුවිලි පාවිච්චි කළ නිසා මෛත්‍රී සිත්මයි උපදින්නේ. එහෙමයි. ඒ වගේ අර සංසාරයේ දේශාදී අකුසලයන් වැඩිපුර බහුලව පාවිච්චි වුණ අයට මනුෂ්‍ය ලෝකයකට ආවත් ස්වාමීන් වහන්සේ ගොඩක් තරහ යනවා. එහෙමයි. ඒ කියන්නේ එයාලට තරහ යනවා. කියන හදාගන්නව නෙවෙයි ඒක. එහෙමයි. එතකොට ඒ අකුසල් හටගන්නකොටම දැන් දේශනාවේ තියෙන්නේ උද්දච්චය උපදිනවා. ඒ කියන්නේ නොසන්සුන්කම. මූලිකම ලක්ෂණයක් නේ. එහෙමයි. ඒ අකුසලයත් එක්කම එයාගේ හිතේ නොසන්සුන්කම උපදිනවා. ඒකයි වෙවුලන්නේ, තොල්පටවල් වෙවුලනවා, අතපය වෙවුලනවා. ඒක තැන ඉන්න බෑ. ඊළඟට එයාලගේ හිතේ ඒකත් එක්ක මේ තරහත් එක්කම ඊළඟට උපදිනවා අහිරික ලැජ්ජ නැතිකම. ඒක නිසා නැන්ස ලැජ්ජ නැතුව කෑ ගහන්නේ පරස වචන කියන්නේ. මේ පවුල් වල ඒ හොඳට ප්‍රකට වෙනවා. එහෙමයි. ඊළඟට ඒ අකුසලයත් එක්ක ඊළඟට එනවා අනුත්ප්පේ කියන්නේ පවට බය නැති ගතිය. ඊළඟට එනවා මෝහය. කියන්නේ මෝඩ තීරණමනේ සාවිනාංශ දේශය ඇතුණාට පස්සේ ගන්න. එමසනස දැන් දේශය කියන්නේ දේශය ගත්තම සිහිය නැතුවනේ සානංශනේ. සිහිය නැති හින්දානේ. ඔය අකුසල් ටික උපදිනකොට හොඳ සිහිය නැහැ. එතකොට එයා අන්ත අසරණ චරිතයක් ඒ වෙලාවට. ඇත්තටම අපි පින්නතුන්ට එහෙම තමන්ගේ පවුල් සංස්ථාව තුල හරි එහෙම දේශකාරී චරිතයක් ඉන්නවනම් තමන්ට ඇත්තටම අනුකම්පා කරන්න ඕනේ. එයා ගොඩක් අසරණයි. එහෙම. කියන්නේ එයා ඒක හිතලා හදාගන්න එකක් නෙවෙයි. එයාට නිකන් හරියට අමනුෂ්‍යයෙක් ඇවිල්ලා එයා වහගත්තා වගේ. එයා අකමැති දේවල් දකිනකොට පේනකොට එයාට අමනුෂ්‍යෙක් ආවුසු වෙනවා වගේ. ඒ දේශය හට ගන්නවා. එයා අසරණයි එතන. එහෙමයි. එතකොට අපි යාව තව කේන්ති ගස්සුවොත්. ඇත්තම සනස දැන් මේ කතාව සනස හරියටම හරි. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම අපි මේ පෞල් ජීවිතයෙන් ගත කරන උදවියට දෙන අවවාදයක් විදිහට දෙන්නා එකට එක කරන තැනන් හිටියොත් නම් පෞල් ජීවිතයක් කවදාවත් සාර්ථකව ගෙන යන්න බෑ. එහෙමයි. කියන්නේ සමහර අය කියනවා මේ ඉතින් රණ්ඩුවක් ඇති වෙලා කවුරු හරි අවවාදයක් දෙන්න ගියාම මුලින්ම කියන්නේ මට කියන්න දෙන්න එපා. එයාට කියන්න. එහෙමයි. එයාට ඉස්සෙල්ලා හරියට කතා කරන්න. ඊට පස්සේ කියන්න මට හරියට කතා කරන්න. අනිත් එක්කෙනාට කිව්වම එයාට ඉස්සෙල්ලා හැදෙන්න කියන ඊළඟට මං හැදෙන්න. එහෙම අර දෙන්න අතර නැමෙන ගතියක් නැහැ. එතකොට මේ එහෙම වුණාම වෙන්නේ ඇත්තටම දැන් පවුලක් තුල සමගියක් ඒ විතරක් නෙවෙයි ඕනෑම තැනක මේ ඕනෑම සමාජයක ඕනෑම මට්ටමක ඉන්න සංස්ථාවක වුණත් ප්‍රධානියෙක් තුල වුණත් මෙන්න මේ ද්වේෂය පාලනය කර ගැනීම
අපි කවුරුවත් අනිත් පැත්තට දාන්න උත්සාහවන්ත වෙන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් වැඩි හරියක් බොහෝ බැන ගැනීම, බොහෝ හිත් රිදවීම ඇතුව බොහෝ වෙන්වීම. සානස කියන්නේ බොහෝම හිතවත්ව හිටපු බොහොම වටින මිනිස්සු. ඒ කියන්නේ වටින චරිත සමාජයටත් වැඩදායි සහ ඒ පුද්ගලයන්ගේ එකමුතුකමෙන් ලොකු සේවයක් ලෝකයට වෙනවා. අර දෙපිරිසගේම අර ද්වේෂය හේතු කොටගෙන ඒ අයගේ වෙන්වීම නිසා බොහෝ විට අද සමාජයට ලොකු හානියක් වෙලා තියෙනවා. ඒ පුද්ගලයන්ගේ වටිනාකමින් වැඩක් නැති මට්ටමටපත් වෙනවා. එහෙමයි. ඒක දැන් මෙන්න මේ අර ද්වේෂය කියන කාරණාවේදී අර එක්කෙනෙක් හරි දෙන්නාම ද්වේෂය සහගත වුණොත් කරන්න බෑ. අපහසුයි. එක්කෙනෙක් තුළ හරි මෛත්‍රිය තිබ්බොත් යන්තම් හරි බේර ගන්න පුළුවන් මේ ලොකු විනාශයක් වෙන්න දෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕන මේ ඒක එයා හදාගන්න එකක් නෙවෙයි. ඒක එයාගේ හැදෙන එකක්. එහෙමයි දැන් අපි ඇත්තම සන්නස දැන් බොහෝ දෙනෙක් හිතන්නේ ඒ පැත්තෙන් කරන දෙයට මේ පැත්තෙන් යමක් කරනවා කියලානේ. එහෙන් කළොත් එහෙන් එන විදිහට තමයි මම මෙහෙන් කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙම නෙමෙයි. එහෙම. විලක් වෙන්න කියලානේ, පොකුණක් වෙන්න කියලානේ. එහෙන් එන විදිහටම මෙහෙන් කරන්න යන්නේ නෙමෙයි. එහෙන් ආවත් නැතත් අපි මෙහෙන් කළ යුතු යුතුයකම් ටික කරනවා. දැන් එක තැනක තියෙන සායනහන්ස දැන් ගලා යන වතුරකට ගිනි පෙනෙල්ලක් දැම්මොත් එහෙමයි. කවදාවත් ඒ වතුර පාර ගිනි ගන්න නැහනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙනවා තමන් එහෙම කෙනෙක් වෙන්න. අනිත් අය ඇවිලීලා ගිනි අරගෙන තමන් ගිනි තියන්න එනවා. වචන අරන් ක්‍රියා අරන්. තමන් දිය පාරක් වෙන්න. ඒ කියන්නේ අනිත් අයට තමන්ගේ හිත ගිනි තියන්න බැරි දිය පාරක් වෙන්න. එහෙමයි සන්නස. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇත්තම සන්නස එහෙම චරිත අපිට හමු වෙනවා නේද සන්නස. ඇත්තටම මේ බණහන මානෙ තුලත් අපේ මේ පින්නතුන් අතර එවැනි චරිත ඇත්තටම ඉන්නවා. නෑ කියන්න බෑ සායනහන්ස. එහෙමයි. ඇත්තටම මේ ඒ වගේ චරිතයක් වුණාම ස්වාමීන් වහන්සේ ඉතින් පුදුම සැනසීමකුත් තියෙනවානේ. ඒ කියන්නේ මේ දේශසහගත චරිත දිහා බලනකොට කිසිම හේතුවක් නිසා Tamanට දේශයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක් සහ එයා මානසික වශයෙන් ලොකු සැනසීමකින් ජීවත් වෙන කෙනෙක්. එහෙමයි. එහෙමයි සනස. එතකොට මෙන්න මේ දේශය එහෙමයි. ගැන කතා කරනකොට අපිට එහෙමයි සායනහන්ස. එතකොට දැන් අපි වහන්සේ අපි කතා කළ විදියට මෙන්න මෙහෙම දේශය ගැන අපේ පින්නතුන් යම්කිසි මීට වඩා ඇත්තටම කාලයට අනුව අපි කෙටියෙන් කතා කළාට ද්වේෂය පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කරගෙන අදිෂ්ඨාන ඇති කරගන්නවා. ඒ කියන්නේ දැන් අපි ගෙදර කියලා මගේ දරුවෝ කේන්ති ගත්තට මං කේන්ති ගන්නේ නැහැ. අන්න ඒ සීමාව හිටියනම් කොච්චර එහෙමයි. දැන් මේ සල්ලේක සූත්‍රයේ ආරම්භ වෙන්නේ ඔතනින්. එහෙමයි. සල්ලේක පරියාය කියලා ඉස්සෙල්ලාම පටන් ගන්නෙ මගේ දරුවෝ කේන්ති ගත්තට මං නම් කේන්ති ගන්නෑ. මගේ ස්වාමියා හෝ නැත්තම් භාර්යාව කේන්ති ගත්තට මං නම් ගන්නෑ. මගේ නැත්තම් අම්මා තාත්තා කේන්ති ගත්තට මං කේන්ති ගන්නෑ. මගේ ආයතනය තුල කටයුතු කරන අය කේන්ති ගත්තට මං නම් ගන්නෑ. කියලා අදිෂ්ඨාන අරගෙන මෙයා කේන්ති ගන්න එක වළක්ව ගන්න කටයුතු කිරීම තමයි සායනහන්ස එතකොට පළවෙනි සල්ලේකය කියලා කියන්නේ සඳහන් වෙන්නේ. එහෙම සනස ඇත්තටම මේ ඒක අපි පොන්චි උපමාවක් විදිහට කිව්වොත් මේ දැන් අනුන් වහ කෑවට මම වහ කන්නේ නැහැ වගේ කතාවක් ඒ වගේ හිතුවනම් හරි. ව්‍යාපාදේ කියන්නේ ඉතින් වහ කනෝ වගේම ආදීනව සහිත එකක් නේ. එහෙමයි සනස. එතකොට ඒ වහ කෑවා කියන්නේ ඉතින් තමන්ගේ ජීවිතේ නැති වෙනවා විනාශ වෙනවා නේතර. අනිත් අය ඕනෙම අවස්ථාවක ඕනෙම තත්ත්වයක ඉඳගෙන කේන්ති අරගත්තත් සමහර සනස මේ සාධාරණ හේතුත් තියෙනවනේ. කේන්ති ගන්න සාධාරණ හේතු තියෙනවා. දැන් නිවස තුල වුණත් දරුවෝ යම් දේවල් අහන්න නැතු වුනහම නිවස අපිලිවට තියාගෙන ඉන්නකොට විතරක් නෙමෙයි තමන්ගේ ආයතනයේ යම් කිසි විදිහේ සේවක සේවිකාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවක සේවිකාවන් තමන්ගේ ඒ ප්‍රධානිය වෙන්න පුළුවන්. ඒ තැන්වල සාධාරණ හේතු තියෙන්න පුළුවන්. හැබැයි ඒ සාධාරණයි කියලා ඒ පැත්තෙන් එහෙම වුණා කියලා ඒ පැත්තෙන් මට කේන්ති ගන්න සාධාරණ හේතුවක් වුණා කියලා මං කේන්ති අර ගන්නවා නම්
අපට හානියක්. එහෙමයි. ඒක කොහොමවත් සාධාරණ නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ ඒ හින්දම තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමුත් කවුරු හරි ගැරහුවොත් එහෙමයි. ධර්මයට කවුරු හරි ගැරහුවත් ආර්ය මහා සංඝරත්නයට ගැරහුවත් පින්නත් මහණෙනි ඔබ කේන්ති ගන්න එපා. මොකද ඒක ඔබට හානියක්. එහෙමයි සන්නස. ඇත්තටම දැන් කෙලෙස් ධර්මයන් දුරු කරන්නයි බුදුරජාණන් වහන්සේගේ දහම තියෙන්නේ. එහෙමයි. ඒක කෙලෙස් ධර්මයන් ඒ දහමට කවුරු හරි බැනනකොට හරි අපි දේශය ඇති කර ගන්නවා නම් අපට හානියක්. ඒක බුදුදහමේ අපේක්ෂාව නෙමෙයි. ඒවට පිළියම් හොයන්න ඕනේ. පිළියම හොයලා ඒ නිවැරදි කරන්න ඕනේ. අපි අතුලාන්තයේ හැබැයි අර ඔබ වහන්සේ කිව්වා වගේම තරහ සාධාරණීකරණය කරන්න එපා. එහෙම සනස ඇත්තටම දැන් තරහ සාධාරණීකරණය කරනවා වර්තමානයේ තුල. ඒකද අපි අර මුලින් කිව්වා වගේ ඒ පැත්තෙන් එන විදිහට තමයි මේ පැත්තෙන් ප්‍රතිචාරය. එහෙමයි. බොහෝම සාධාරණ හේතු තියෙනවා ඉතින්. හැබැයි එහෙම වුණාට තරහව කියන්නේ මගේ ජීවිතේ විනාශ කරන දෙයක්. විනාශ කරන. ඒ අකුසලයේ උපදින්නෙම දුක් විපාක ඇති කරමින්. දුක් විපාක ඇති කරමින්මයි. හිත තවාගෙන, දවාගෙන, පුච්චගෙන එවෙලෙත් දිට ධම්ම වේදනීය අපිට හරි අමාරුයි ඒක හටගන්න. එහෙමයි සනස. එතකොට සයන්නාසේ සල්ලේක පරියායේ පළවෙනි එකේදී ඔහොම ව්‍යාපාදය ගැන දැනගෙන අපි අදිෂ්ඨාන අරගෙන මේ අදිෂ්ඨානත් හැමතිස්සෙම ගන්න ඕනේ නේ සයන්නාසේ. එහෙම සනස ඇත්තට මේ එයාට කවුරු කරත් මම නම් කරන්නේ නෑ කියන මේ කවුරු ද්වේෂය ඇති කරගත්තත් මම කරන්නේ නෑ කියන මේ හැඟීම අපිට නිතරම සනස කල්පනා කරන්න තමයි අපිට යෙදෙන්න පුළුවන්. ඒකට අපේ පිළිතුරට මුල උදෑසන නිින්දෙන් අවදි වෙද්දී සයන්නාසේ නිදි ඇඳේ මිදගෙන. එහෙමයි. අද මම ගෙදර ඇති වෙන ඕනම කටයුත්තක් තුලදී ආයතනය තුල ඇති වෙන ඕනම කටයුත්තක් තුලදී අපි දන්නවනේ දැන් අපිට දැන් එහෙම අයහපත කරන කට්ටිය ඉන්නවනම් එහෙමයි. එතකොට අපි අතුලාන්තයෙන් හිතනවා අද මෙයා මොනව කිව්වත් මොනව කරත් මන්නම් කේන්ති ගන්නෑ බුදුහාමුදුරනි කියලා වගේ අතුලාන්තේ නැතර සාසුරුන් වහන්සේත් එක්ක මානසිකව අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නේ කියන්නේ. එහෙම සනස ඇත්තටම දැන් මේ අපිට අවධානය යොමු කරන් ඉන්න පුළුවන්. දැන් අපි ආඝාතයේ ඇති වෙන හේතු 10 ගැන කතා කළා. දැන් මේ ද්වේෂය ඇති වීගෙන එනකොට Tamanට නුවණ සිහි ඇති වෙන්න ඕනි. දැන් මට මේ කේන්ති ඇති වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. එහෙමයි. මේ 10න් පිටත කිසිම විදිහේ මේ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. මේ කරුණු 10න් එකක් හේතු වෙලා තමයි අනිවාර්යයෙන්ම එකක් හෝ ඒ ඔක්කොම හරි උපකාර වෙලා තමයි මේ ද්වේෂය ඇති වෙන්නේ. මෙතනින් එහාට වෙන ක්‍රමයක් නෑ ද්වේෂය ඇති වෙන්නේ. නේද? අර වගේ අර අවධානයෙන් ඉඳගෙන අපි කිව්ව සාහනංශ ඇත්තටම මේ අර සාහනංශ දේශනා කරා වගේ හරියට මේ රන් වැටක්ම ගහගන්න ඉස්සරහින්. ඒ කියන්නේ අදිෂ්ඨානයක් අරගෙන මම නම් කරන්නේ නෑ. ඒ කියන්නේ මම එහා පැත්තට යන්නේ නෑ. ඒ කියන්නේ මූලික පියවර විදියට. ඉතින් ඒක නැති කරගන්න එහා පැත්ත උදුරු සහිතයි ඒකයි. එහෙමයි සාහනංශ. එතකොට මම නම් මෙතනින් එහාට කරන්නේ නෑ. මම නම් ද්වේෂය ඇති කරගන්නේ නෑ. ද්වේෂහගත ක්‍රියාවන් කරන්නේම නෑ කියන ස්ථාවරේ ඉන්න පිහිටන්න ඕනේ හැම තිස්සෙම දැන් ඔය මේ මහා බෝධිසත්වයන් වහන්සේ ගැන සඳහන් වෙන ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ දැන් උන්වහන්සේ දැන් මේ කුසලය වඩන්න උදෑසන යම්කිසි අදිෂ්ඨානයක් ගත්තනම් කැමැත්තක් ඇති කරගත්තනම් ඡන්දයක් ඒක දවල් කාලෙත් එහෙම තිබිලා. දවල් කාලේ යම්කිසි කැමැත්තක් ඡන්දයක් අදිෂ්ඨානයක් ඇති කරගත්තනම් මේක රාත්‍රී කාලෙත් තිබිලා. ඒ වගේ අපිටත් මේ දුකෙන් ගැලවෙන්න නම් උදේට මේ ඇති කරගන්න සල්ලේකය මම අනිත් අය මගේ දරුවෝ හෝ ස්වාමියා හෝ භාර්යාව හෝ කවුරු නමුත් කේන්ති ගත්තත් මම කේන්ති ගන්නේ නෑ කියන හැඟීම දවල් දක්වා අරගෙන යන්න ඕනේ. ඊළඟට දවල් සිට රාත්‍රී දක්වා අපිට සායනාංශ ඒ වගේ අමාරු වැඩපිළිවෙලකට යන්න වෙනවා මේකෙන් ගැලවෙන්න. එහෙම සනස ඇත්තට මේ දැන් ගොඩක් දෙනෙක් හිතන්නේ සායනාංශ මේක හරි ලේසි දෙයක් කියලා. දැන් ලේසියට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එහෙම කරයි. එහෙමයි. ඔහොම කියනකොට සායනාංශ බොහෝ දෙනෙක් කෙනෙක් ඕවා ඔහොම කරන්නත් පුළුවන්ද කියලා. එහෙමයි. කරන්න බැරි වෙන හේතුවන් නිසා නෙමේ සංසාරේ වැඩි හරියක් අපි අකුසලයේ යෙදিলা තියෙනවා. එහෙමයි. අකුසලයේ යෙදিলা තියෙනකොට ද්වේෂසහගත චරිතයක්, දේශසහගත සිතුවිලි අපි යෙදিলা තියෙන හින්දා අපේ යතින් ද්වේෂයම සිද්ධ වෙනවා. නමුත් දැන් මේ ලෝකේ ඕනෑම අභියෝගයක් හැම ඕනෑම අර කියපු 10 අතරින් ඕනෑම ද්වේෂය ඇති වෙන හේතුවක් ඉදිරිය හැමේ ද්වේෂය අල්ප මාත්‍රයක්වත් ඇති නොකරගෙන ඉන්න උදවි ඉන්නවා මේ ලෝකේ. එතකොට සායනාංශ
දැන් සරණමාලී සෑරදුන් වහන්සේගේ ඔය ධාතු ගරපු උත්සවයට මහරහතන් වහන්සේලා 90000 ගණක් විතර ඇවිල්ලා තියෙනවා. 96 කෝටියක් 90 සම්මාස. එහෙමයි. එහෙම. 96 කෝටියක්. එතකොට අතීත බුද්ධ කාලේ ඉඳලා වර්තමානයේ අපේ වර්තමානයේ දක්වා يعني අපි අතීතයේ හිටපු සිංහල මහරහතන් වහන්සේලා දක්වා කෝටි ප්‍රකෝටි ගණන්. එහෙම. උන්වහන්සේලා ඔය සල්ලේක ප්‍රතිපත්තිය තුළ ඉඳලා තමයි ඔතෙන්ට ගියේ ස්වාමීන් වහන්සේ. එහෙම ඒ සනසනයි. උතුමන් වහන්සේලා දැන් මේ පොසොන් මාසේ මේක. එතකොට මේ පොසොන් මාසේ මහා මහින්ද කියන අපේ මහරහතන් වහන්සේ ඉතින් ස්වාමීන් වහන්සේ අපි මේ කතා කරන ප්‍රතිපත්තිය ඉඳලා තමයි ඔතෙන්ට ගියේ. නැතුව මේ අපි හැමෝටම එහෙමයි. යා යුතු මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කරන්න බැරි එකක් නෙවෙයි. කරන්න බැරි එකක් නෙමෙයි. බැරි නම් කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරන සානස මහණෙනි කුසලයේ වඩන්න. කුසලයේ වඩන්න. කරන්න පුළුවන් හින්දා මං කියන්නේ. බැරි නම් මං කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙම පින්නත් එතකොට මේ විශ්වාසය පැති කර ගන්න ඕනේ. කියන්නේ මට මේ මගේ මාව තවන දවන පුච්චන මේ අකුසලයෙන් මට ගැලවෙන්න පුළුවන්. එහෙම සනස ඇත්තට මේක මහා අභිමානයක්නේ. එහෙමයි. තමන්ට තමන් ගැන විශ්වාසය ඇති කරගෙන ආත්ම ශක්තිය ඇති කරගෙන මම නම් මේ වගේ දේශසහගත කෙනෙක් වෙන්නේ නැහැ කියන මේ ස්ථාවරෙ ඉන්න පුළුවන් නම් වැරදුනොත් ආපු අධිෂ්ඨාන ගන්නවා. එහෙමයි. කමන්නේ වැරදි. දැන් මහා බෝධිසත්වයන් වහන්සේලාත් සායනහස හදිසියෙන් නමුත් නිතරම නොවුනට වැරදි නැගිටපු තුමන් වහන්සේලා. එහෙම සනස දැන් ඇත්තටම දැන් අද කේන්ති ගන්න කෙනාට අද කේන්ති ගියොත් ඒ කියන්නේ අපි කියමුකෝ උදේවරු කේන්ති ගියා කියලා. ඒ වෙලාවේ නැවත සිහිය පුදවා ගන්නවා. දැන් සමහර අය වෙන්නේ කඩම් වැටෙනවා. කඩන් වැටෙනවා. දැන් මේක වුණා කියලා අයියෝ අපරාධ කියලා ඉතින් පස්සේ සේරම ඉතින් ඔක්කොම නවත්තනවා. දැන් අද වුණා නම් ඒකේ ඉතින් ආයෙත් සමරේ පිටනවා. ඊට පස්සේ එයාගේ අතින් නැවත වෙන්න අවස්ථාව අඩුයි. කොහොම ස්වාමීන් වහන්සේ දේශය ඇති නොකරගෙන එක දිගටම අපේ ජීවිතය ගත වුණොත් අන්තිමේදී දේශය ඇති නොවන මට්ටමකට එවැනි ක්‍රියාවන් වලට පත් නොවන මට්ටමකට අපේ කය වචනය හික්මෙනවා. ඊළඟට හිත හික්මීමක් දක්වා මර්ගණය යෑමද සායනහස දෙවෙනි අවස්ථාව. එහෙම චිත්තුප්පාද පරියායේදී ඔන්න ඔය කියන කය සහ වචනයෙන් සිද්ධ වෙන ඒ අකුසලයන් ඒ දේශසහගත ක්‍රියාවන් සල්ලේකරණයේදී සිද්ධ කරන්නේ නැහැ. එතකොට ද්වේෂය හිතටවත් ඇති නොවන විදිහට අනුන්ට හිංසා පීඩා කරන්න. ඒ කියන්නේ ඒ විතරක් නෙමෙයි දැන් ඔය කියපු ද්වේෂ සහගත සිතුවිලි අරමුණු ඇතිවෙන හේතු හමුවේ අතුලාන්තේ ද්වේෂයක් ඇති නොවන මට්ටමකට තමන්ගේ හිත මුදුන්පත් කරගන්න. ඒක චිත්තුප්පාද ඒක පරියාය. චිත්තුප්පාද පරියාය. දැන් සල්ලේක පරියායේදී අර අදිෂ්ඨාන අරගෙන වැලිකි හිටියොත් කාලයක් යනකොට පින්නත් මොකද වෙන්නේ? තමන්ගේ හිතේ අර තරහ හට ගන්න ගතිය එන්න අඩු වෙනවා. එහෙම අඩු වෙලා එහෙමයි. ඇත්තටම දැන් එතන සනස පෙළඹීමක්නේ. ඒ කියන්නේ දැන් මම කරන්නේ නැහැ කියන මතේ ඉන්නවනේ ද්වේෂය. ඒ කරන්නේ නැහැ කියන මතේ ඉන්නකොට සිතේ බලපෑම එතන උපකාරී ලැබෙන්නේ. ඒ බලපෑමම සාවින්හන්ස තවත් වර්ධනය වෙනකොට හිතිනුත් එවැනි සිතුවිල්ලක් ඇති නොවන මට්ටමකට පත් වෙනවා. පත් වෙනවා. ඒතර මේ සල්ලේකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලාම සල්ලේකයේ තුල කටයුතු කරන කෙනාගේ තමයි ඔය විදිහට චිත්තුප්පාද පරියාය කියන විදිහට ව්‍යාපාදය කියන්නේ තරහ අනිත් අයට තරහ යන තැන්වල පවා යාට තරහක් උපදින්න නැතුව සාන්ත වෙන්න පුළුවන් මට්ටමට හිතපත් වෙන්නේ. ඊළඟට සායනාස තියෙනවා මේ පරික්කමන පරියාය කියලා. එහෙම සනස ඇත්තට මේකත් මහ පුළුල් මාතෘකාවක්. මේ ඒ කියන්නේ ඒ කාරණාව ගත්තම සායනහස මේ ඇත්තටම ඒකේ විපාක වාර ගැන සන්නහස අපි මෙනෙහි කරන්න ඕනේ. දැන් ඒක වැඩි ඈතක් ගැන හිතන්න ඕනෙත් නැහැ. තමන්ගේම ජීවිතයේ අත්දැකීම් ඇති. දැන් සමහර උදවිය ඉන්න ස්වාමීන් වහන්සේ අපිටම පාපෝච්චාරණය කරලා තියෙනවා. මගේ ද්වේෂය නිසා මගේ වටිනා මිනිස්සු මට නැති වුණා කියලා. වටින මිනිස්සු තමන් ද්වේෂයෙන් කියපු වචනයක් හේතු කොටගෙන තමන්ට අහිමි වෙලා තියෙනවා. තමන් කරපු කේන්ති ගිහලා කරපු ක්‍රියාවක් හේතු කොටගෙන තමන්ට අහිමි වෙලා තියෙනවා. එහෙම වටින මිනිස්සු නැති කරගෙන තිනවා සමහර අය. එතකොට ඒ වගේ මහා විපාක දිට්ඨදම වේදින වශයෙන් සානස. ඊළඟ සරස මේ ද්වේෂය නිසා දේශේ පාලනය නොකරගෙන අද බොහොම වටින චරිත හිරගෙදර හිරබත් කනවා
ජීවිතාන්තය දක්වා එහෙමත් නැත්නම් මරණ දඬුවම නියම වෙලා. ඒ කියන්නේ සායනස දැන් සමහර අවස්ථාවල දැන් දේශකාරීව සිද්ධ වෙන දේවල් වලට වඩා සමහර අවස්ථාවල ගොඩ එන්න බැරි විදිහට ඒ කියන්නේ ඔය වගේ හිරේ විලංගුවේ වැටෙන මට්ටමකට පවා සමහර අයපත් වෙනවා. පත් වෙන සනස ඇත්තම දැන් මේ ඒ අය කියන කතාව කියන හරි ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ අය දැන් පසුතැවෙනවා මන්ම ඒ වෙලාවේ මේ තීරණය නොගෙන නැහැ තිබුණේ. පස්සේ තමයි ඒක හිතෙන්නේ. ඒ ෂණයක ඉවසීම නැති කරගෙන ෂණයක ඉවසීම ඒ අයට ඇති කරගන්න බැරි වුණ නිසා මිනී මැරෙන මට්ටමට පාපත් වෙලා තියෙනවා. අනුන්ගේ දේපල විනාශ කරන මට්ටමටපත් වෙලා තියෙනවා. එහෙම ඒ උදවිය තමන්ගේ ඒ ජීවිතය ගැන පසුතැවෙනවා. ඒ විතරක් සනස ඇත්තටම දැන් ඒත් එක්කම පුළුවන්කම තියෙනවා මේ තමන්ට පුළුවන් සමාජය ගැන දකින්න. එහෙමයි. දැන් සමාජයේ බොහෝ වටින චරිත අද සමාජයේ පිළිකුල් කරන මට්ටමකටපත් වෙලා තියෙනවා. ඒ වටින චරිත සමහරවිට මේ ද්වේෂයක ආදීනව නිසා සමහර ලාවට කවදාවත් මේ කෙනාගේ හැසිරීම එහෙම නොවේ කියලා සමාජය බලාපොරොත්තු වන අවස්ථාවන් වල ඒ චරිතය දේශය නිසා බුදුන් විදිහේ ඊටාම පිළිකුල් සහගත චරිත බවට පත් වෙන. ඒ නොකියවිය යුතු දේවල් කියවෙනවා සමහරවිට. එහෙමයි. නොකළ යුතු දේවල් කෙරෙනවා. ඒ කියන්නේ ද්වේෂයේ ඇති බරපතලත්වය ඒ තුළ ඇති භයානකත්වය. අන්න ඒ වගේ අර සමාජයේ පුද්ගලයන්ට සිදුවන සිද්ධීන් වුණත් අපිට මෙනෙහි කළොත් ස්වාමීන් වහන්සේ එහෙමයි. එතකොට දැන් සායනාංශ දැන් සල්ලේක පරියායේදී අපි අර මුලින් කතා කළා වගේ ද්වේෂයේ තියෙන ස්වභාවය ඒකේ හැසිරීම ගැන එහෙමයි. අවබෝධය ඇති කරගෙන අනිත් අය කොච්චර කේන්ති ගත්තත් අනේ මන්නම් කේන්ති ගන්නෑ කියේගේ අදිෂ්ඨාන අරගෙන වළකිනවා. ඊළඟට චිත්තුප්පාද පරියායේදී එහෙම වුණාට පස්සේ මෙයාගේ හිතේ සංසිඳීම ඇති වෙනවා. එහෙමයි. ඊළඟට මෙයා මොකද කරන්නේ දැන් මේ අපි කතා කරන පරික්කමන පරියායේදී දැන් මේක සදාටම ප්‍රහාණය කරන්න එපා. එහෙමයි. ඒ සඳහා මොකද කරන්නේ නැවත නැවත ආදීනව මෙනෙහි කරනවා. ඉතින් ඒ යටතේ ඔබ වහන්සේ සඳහන් කළ විදිහට තමන්ගේම හිතේ හටගත් ද්වේෂය තුලින් වෙච්ච හානි සහ සමාජයේ තුල ද්වේෂ සහගතව කටයුතු කරපු අය හේතු වෙලා සිද්ධ වෙච්ච ව්‍යසන වගේම සාවිනාශ දැන් විපාක වාර ගත්තාන් පස්සේ මරණින් මතු එහෙමයි. සතර පාදිතම් වල අත්දකින්න වෙන විපාක ගැන අපිට මෙනෙහි කරන්න පුළුවන්. එතකොට එහෙම විශාල පරාසයකට ආදීනව මෙනෙහි කරන්න කරන්න සාන්නස. ඊළඟට සායනංශ තියෙනවා උපරිභාව පරියාය. එහෙමයි. ඇත්තටම මේ ද්වේෂයේ අනිත් පැත්ත ඊට ප්‍රතිවිරුද්ධ කුසල ධර්ම සාන්නස මෛත්‍රී. වැදගත්ම කාරණාව වැදගත්ම කාරණාව. එතකොට ඒ මෛත්‍රී සහගත හැඟීම ඇති කරගන්න එක. දැන් අකුසලයේ නොකර ඉන්නවා. ඒ අකුසලය හිතට එන්නේ හිතට පැන නොගෙනෙන විදිහට අපි හිත සකස් කරගන්නවා. ඒ වගේ මෙහි ආදීනවේ නැවත නැවත හිතනකොට කුසල පැත්තට අපි යොමු වෙනවා සමනස. ආදීනවේ දකිනකොට එයින් වැළකීමටත් සහ එතන ඉන්නේ නැතුව එහි ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයේ ගැන මෙනෙහි කරනකොට අන්න අපිට පුළුවන්කම තියෙනවා ඊට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයේ වර්ධනය කරගන්න. එන මෛත්‍රී භාවනාව වගේ හරි වැදගත් වෙන නිසා එහෙම සනස ඇත්තට මේ මෛත්‍රී සහගත හැඟීම මේ සනස මේ මුළු ලෝකයේම කෙරෙහි ඊට හැඟීමක් ඇති කරගන්න පුළුවන් නම් එහෙමයි කියන්නේ පින්නත් දැන් අපේ හිතවල මෛත්‍රිය නැතුව නෙවෙයි තියෙනවා ඒක එක එක්කෙනාට විවිධයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ ඒ මෛත්‍රිය කිහිප දෙනෙකුට සීමා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය දැඩි මෛත්‍රිය තියෙන පවුලේ අයට. හැබැයි අසල්වැසියන්ට එහෙම මෙත් සිතක් නැහැ. ඒ කියන්නේ අපේ මෛත්‍රී සහගත හැඟීම දැන් ඔය මෙත්ත සූත්‍රය සඳහන් කරලා තියෙන මාතා යත අනියම් පුත්තන් කියන විදිහට එහෙමයි. මාන සම්භාවය අප්‍රමාණං කියලා ඒ ගාථාව අවසන් වෙන්නේ මේ ලෝකේ ඉන්නේ අප්‍රමාණ සත්‍ය විශේෂෙහි අම්මෙකුට දරුවෙක් දැනනවා වගේ හැඟීමක්. එහෙමයි කියන්නේ මේ කිසිම සීමාමායිම් නැහැ. සීමාමායිම් නැහැ. ඒ කියන්නේ අම්මෙකුට දරුවෙක් දැනනවා වගේ අපිට මේ මුළු ලෝකෙම දැනෙනවා කියන්නේ ඒ කියන්නේ ලෝකෙටම අම්ම කෙනෙක් වුණා වගේ හැඟීමක් සායනහංශ. එතකොට මේ අන්න ඒ වගේ හැඟීමක් ඒක විශාල පුළුල් හැඟීමක්. ඒ හැඟීමට යන්න තමයි ස්වාමීන් වහන්සේ එතකොට මේ මෛත්‍රී භාවනාව. එතකොට මේ මෛත්‍රී කර්මස්ථාන ආදී ඉගෙනගෙන මේ ඕක හරියට ඔප්පු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන්
දේශහිත් උපදින්න දේශ බලය වැඩි වෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් කෙනෙක් ගැන වුණත් අපිට එයා කරපු දේ ගැන එවෙලි හිතද්දි පොඩි තරහක් එනවා. හැබැයි එයා කරපුව ගැන එක දිගට පැයක් හිත හිටියොත් එක තැනකට වෙලා නේ එහෙමයි පැය අවසානයේනෝ මහා ගින්නක් එනවා. හැබැයි මුලදි චුට්ටයි තිබ්බේ. ඒ කියන්නේ ඕන් අපේ හිතේ තියෙනවනේ සායනංශ ඕනම සිතුවිල්ලක් භාවිතා කරන වාර ගන්න වැඩි වෙන්න ඒ සිතුවිල්ල බලවත් වෙනවා. බලවත්. එතකොට දේශය භාවිතා කරන දේශය බලවත් වෙනවා නම් මෛත්‍රී භාවනාව තුළ මෛත්‍රී සිතුවිලි භාවිතා කරන්න මෛත්‍රී සිතුවිල්ල බලවත් වෙනවා. එතකොට අන්න එහෙම මේක බලවත් කරගෙන අප්‍රමාණ චෛතසිකයක් විදිහට කියන්නේ සීමාමයි නෑ සායනහස. එහෙම. මෛත්‍රියට ප්‍රමාණයක් නෑ. ඒ නිසා කියන අප්‍රමාණ සිතුවිලි අප්‍රමාණ චෛතසික කියලා ලෝකෙටම අම්මෙක් වගේ ඉන්න පුළුවන් මට්ටමකට ඔය හිත ගන්න පුළුවන්. ඕනම හිතක් ගන්න පුළුවන්. එහෙම. අපි ඒක කරන්න තියෙන ප්‍රශ්නේ. ඒකේ භාවිතාව යෙදෙන්නේ නැතිකම. භාවිතාව ඇත්තටම දැන් යෙදෙන්නේ ඔහු නැති මහානකොට කෙනෙක්ට පුදුම හිතෙන්න පුළුවන්. කොහොමද එහෙම කරන්න කියලා. එහෙමයි. කරන්නේ කොහොමද කියන එක හිතන්න කලින් ඉස්සෙල්ලා කරලා බලන්න පුළුවන්ද බැයිද එහෙමයි. කියලා. පුළුවන්ද බැරිද කියලා මේක එහෙම. සතියක් කරලා බලන්න. සති දෙකක් කරලා බලන්න. දවසකට එක සැරේ ගානේ හරි විනාඩි 30ක් හරි මෛත්‍රී භාවනාව සතියක් කරලා බලන්න මේ පිණුතුන්ට වෙනද නොදැනුණු විදියට පවුලේ කට්ටිය දැනේ. එහෙම. වෙනද නොදැනුණු විදියට අසල්වැසියෝ ගැන ගමේ අය ගැන රටේ අය ගැන ලෝකයේ අය ගැන දැනේ. ඒ නිසා මේ හතරවෙනි කාරණාවද සායනාංශවේ මේ මෛත්‍රී සිතුවිල්ල බලවත් කර ගැනීම කියන්නේ පරික්‍රමන උපරිභාව උපරිභාව පරියාය පරියාය. කියන්නේ. ඇත්තටම සනස මේ එතෙන්දී මේ ඇත්තටම සනස දේශනා කරපු කාරණාව හරි වටින ඒ කියන්නේ වෙනද නොදැනෙන විදිහට පවුල අය ගැන දැනේ. එහෙමයි. වෙනද නොදැනෙන විදිහට අනිත් අය ගැන හිතේ. වෙනද සනස ගත තීරණ වලට වඩා එහෙමයි. ගන්න තමන් තීරණ ගන්න තීරණ තමන්ටත් පවුල උදවියටත් සහ අනිත් හැමෝටම ලොකු හරවත් යහපතක් වෙන විදියට. යහපතක් වෙන විදිහේ තීරණ වේ. ඒ කියන්නේ මේ පිණුතුන්ටම දැනේ ඉස්සරවා මේ වගේ වචනකදී කොච්චර ඇවිස්සනවද? දැන් ඇවිස්සෙන්නේ නැහැ. එහෙම. ඉස්සර මම මේ වගේ අවස්ථාවකදී කොච්චර ක්‍රෝධකාරීව පරිගන්නමින් පස්සෙන් පන්නනවද? ඒ කියන්නේ අපිට ඇමිනෙනවා කියලා. එහෙම. දැන් සමහර අය ඉන්නවා දැන් වචනයක් කිව්වට පස්සේ ඇහුන්නේ නැත්නම් අහනවා මොකන්ද ඒ කිව්වේ. ඒ කියන්නේ හරියට ඇහුන්නේ නැති එක හරියට අහගෙන බයිනවා. අහගෙන බහින. එහෙනම් අපි කියනකට ඇමිනි යනවා කියලා. එහෙමයි. ඉතින් මේ Tamanට දැනෙයි මම ඉස්සර එහෙම කොච්චර වචනවල ඇමිනි ගියපු කෙනෙක්ද දැන් එහෙම ඇමිනෙන්න යවෙන්නේ නැහැ. Tamanටම දැනෙනවා මේ චිත්ත විපර්යාසය. අතීතයට වඩා මම කොච්චර මෛත්‍රී සහගත කෙනෙක් වෙලාද කියලා ඇත්තට අපිත් එක්ක එහෙම කතා කරන අයත් ඉන්න ස්වාමීන් වහන්සේ. එහෙම සනස. ඉස්සර වගේ මට තරහ යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා එහෙම බොහෝම හැඟීමෙන් අපිත් එක්ක කතා බහ කරන පින්තුන් ඉන්නවා. ඉතින් ඒ පරික්‍රමන පරියාය යටතේ උපරිභාව පරියාය යටතේ මේ දේශයට ප්‍රතිවිරුද්ධ කුසලය වැඩි වීම තුල ඊළඟට ස්වාමීන් වහන්සේ පරිනිබ්බාන පරියාය. එහෙම සනසයි. මෛත්‍රී සහගත හැඟීමෙන්ම මුළු ජීවිතේම ගත කරන්න පුළුවන් ජීවිතේ ගත කරන තාක්කල් ඒ වගේම කවදාවත් අර මෙතෙන්ට ඒ වගේ දැන් උපරිභාව පරියායට එනකන් ඒ தත්ත්වයේ ඉන්නකන් අවධානම තියෙනවා සානහස. එහෙමයි. කවදා හරි ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් මරණින් මතු හරි දේශකාරී භාවයකට යන්න පුළුවන්. මේ පරිනිබ්බාන පරයායට පත් වුණාට පස්සේ අර සම්පූර්ණයෙන්ම ගසක් මොලින්ම උපුටලා දැම්මා වගේ. අර මේ මුදු මුලත් එක්කම ගැලවෙනවා. එහෙමයි මුදු මුලත් එක්කම ගැලවෙවා වගේ බොහොම නිදහස් ආයෙනම් එන්නේ නැහැ. දේශයක් එන්නේ නැහැ. එන්න නෑ එහෙමයි. එහෙමයි එන්නේ නැහැ. එතකොට ඒ විදිහට මාර්ග චිත්තයෙන් කවදාකවත් දේශයක් ඇති නොවන විදිහට දේශයෙන් මුලින්ම උපටලා දාන අවස්ථාවට කියනවා පරිනිබ්බාන පරයය කියලා. එහෙමයි දැන් අපේ දැන් ඔය මෛත්‍රී සාගත ස්වාමීන් වහන්සේලා අතර ප්‍රධාන තැනක් ගන්නේ සායනස අස්සගුත්ත මහරහතන් වහන්සේ. එහෙමයි සන්නස්. එතකොට අස්සගුත්ත මහරහතන් වහන්සේ වැඩ වාසය කරපු ඒ මුළු වනාන්තරයේම ඉන්න ගොඩාක් සත්වයෝ අතර ස්වාමීන් වහන්සේ. පුදුමාකාර මේ සුහද ඒ කියන්නේ එකමුතු බවක් තිබුණ කියලා සඳහන් කරනවා. එන අස්සගුත්ත මහරහතන් වහන්සේගේ අර අධික මෛත්‍රිය මුල් කරගෙන. එහෙම කියන්නේ දැන්
තමන් මෛත්‍රී සහගත වුණාම ස්වාමීන් වහන්සේ ඒක අර වටපිටාවේ ඉන්න අයටත් බලපානවා. ඒක ඇත්තනේ සානස් දැන් අපි දේශකාරී වුණොත් දැන් අපේ මූණ අපි මුකුත් කියන්නේ නැහැ. හැබැයි අපිට තරහ ගිහිල්ලා කියලා අනිත් අයට පේනව නම් එයාලගේ හිත වෙනස් වෙනවනේ සානස්. වෙනස් වෙනවා. එහෙමයි. සනස ඔය කතාවත් එක්ක මට තව කතාවක් මතක් වුණා මේ එහෙමයි. විශාක කියලා ස්වාමීන් වහන්සේ නම. ඉන්දියාවෙන් ඉඳන් ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ එක තැනක වැඩ ඉන්නේ මාස 3යි. ලංකාවට වැඩම කළා උන්වහන්සේ චාරිකාවේ වඩිනකොට එක අවස්ථාවකදී උන්වහන්සේගේ සීලය ගැන මෙනෙහි කරනකොට උන්වහන්සේට ඒ තුලින් චිත්ත ප්‍රසාදය ඇති වෙලා ඒ තුලින් විදර්ශනාට යොමු වෙලා උන්වහන්සේ රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ ගත කළේ මෛත්‍රී සහගතවයි උන්වහන්සේගේ ජීවිතේ ගත වුණේ. උන්වහන්සේ සිතුල් පව්වට වැඩම කරා. සිතුල් පව්වට වැඩම කළා මම මාස 3ක් සිතුල් පව් වැඩ ඉන්නවා. ඊට පස්සේ මම නැවත වෙන තැනකට යනවා කියලා අදිෂ්ඨානය ඇති කරගෙන උන්වහන්සේ වැඩ හිටියා. එහෙමයි. සිතුල් පව්වේ දැන් උන්වහන්සේ ගසක් මුල තියෙන සානස සක්මන් මළුව. ඒ සක්මන් මළුවේ කෙරවලේ තමයි ගහ පිහිටලා තියෙන්නේ. දැන් උන්වහන්සේ 3 මාසෙම ඉතින් එතෙන්ට වෙලා භාවනා කළා සක්මන් කරලා උන්වහන්සේ තමන්ගේ ජීවිතය ගත කළා. රහතන් වහන්සේ නම. උන්වහන්සේ දැන් හෙට යන්න තියෙනවා නම් අද සක්මන් මළුවේ මේ සක්මන් කරන ගමන් හිතනවා අද විතරයි මම මේ සක්මන් මළුවේ සක්මන් කරන්නේ කියලා හිතලා උන්වහන්සේ සක්මන් කරනවා. සක්මන් කරනකොට සක්මන් මළුව අසල තියෙන ගහ ගාව නිකන් කවුරුත් පේන්නේ නැහැ. අඬන සද්දයක් ඇහෙනවා. ඉකිගස ගස අඬනවා. අඬනකොට බලනවා කවුද කියලා. ඔබ කවුද කියලා නෝ යන්නන්නේ. ස්වාමීනි මම මේ ගසට අධිග්‍රහිත විමානින්න වෘක්ෂ දේවතාවෙක් කෙනෙක්. ඇයි යන්නන්නේ ස්වාමීනි? ඔබ වහන්සේ මෙතෙන්ට වඩින්න කලින් මෙතන හිටපු හැමෝම වෙන් වෙලා හැමෝම තරහ වෙලා හිටියේ. ඔබ වහන්සේ වැඩිය විතරයි. ඔබ වහන්සේ වැඩම කළත් කාලයක් ඉන්නකොට ඔබ වහන්සේගේ මෛත්‍රී සහගත සිත නිසා අපේත් හිත මෘදු වුණා. දැන් හැමෝම සතුටින් ඉන්නේ. දැන් බලන්න සානහස විමානයක ඉන්න දෙවි කෙනෙක් කියන කතාවක්. එහෙමයි. එන අමනුෂ්‍යයන්ට අපේ ඒ හැඟීම දැනෙන විදිහ. අපේ කායික වාචසික මානසික ක්‍රියාකාරකම් දෙවියන්ට අමනුෂ්‍යයන්ට පවා බලපානවා. එහෙමයි. එතකොට ඒක පවුලට කොච්චරම්නම් උපකාර වෙනවද? එහෙමයි. අපේ පිනුතුන් ගෙවන ගෘහස්ත ජීවිතය තුළ තමන් මේ ධර්මයේ තුලින් හොඳට පෝෂණය වෙමින් බලවත් මෛත්‍රී සහගත මානසිකත්වයක් ඇති කෙනෙක් වුණොත් ඇත්තටම පවුලේ කොච්චර තමන්ට ඇත්තටම ආදරය කරයිද ගරු කරයිද කියන්නේ ව්‍යාපාදයට තියෙන ආදරේ නැති වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම. ගෞරව නැති වෙනවා. හතර වැඩි වෙනවා. හතුර වැඩි වෙනවා. වටිනාකම් නැති වෙනවා. හැබැයි මෛත්‍රියට ආදරය එකතු වෙනවා. නේ ආදරේ ලැබෙනවා අනිත් අයගෙන්. වටිනාකම් ලැබෙනවා. ගෞරව ලැබෙනවා. මේ වගේ අර දේශයේ ගොඩක් දේවල් නැති කරනවා මෛත්‍රියේ ගොඩක් දේවල් ලං කරලා දෙනවා. ලං කරන මෙත්තන් සූත්‍රයේ කරුණු 11ක් පිළිබඳව කරුණු 11ක් තියෙනවා. ඒ නිසා මේ සාවින්හන්ස මේක හරීම වැදගත් මේ කාරණාවක් අන් අය තරහ ගත්තත් මං තරහ ගන්න නැහැ කියන හැඟීමේ පිහිටලා මේ ප්‍රබල මෛත්‍රී සහගත චිත්තයක් දක්වා තමන්ගේ හිත වර්ධනය කරගෙන එතනුත් එහාට සාවින්හන්සේ නැවත දේශාදියක් විසල් නූපදින මට්ටමටම දේශය ප්‍රහාණය කරලා නිවුණු කෙනෙක් බවට පත්වෙන එක. ඉතින් ඒ නිසා අපේ පින්නතුනුත් ලොකු උත්සාහයක් දරන්න ඕනේ. උත්සාහය අතාරින්න එපා. එක සැරයක් කේන්ති ගියා නම් නැවත සැරයක් අදිෂ්ඨාන අරගෙන මෛත්‍රී සහගත කෙනෙක් වෙන්න කටයුතු කරන්න ඕනේ. එහෙම වැරදි පුංචි කාලේ ස්වාමීන් වහන්සේ අපි නැගිට්ට හැටි අපි දන්නවනේ. එහෙමයි. වැටි නැගිට්ටා. හැබැයි සිහිපත් කරා නම් හරි සාන්න. එහෙමයි. අවසානයේ අපි හිතගත්තා ආයේ වැටෙන්නේ නැති විදියට. ඒ වගේ තමයි දේශයේ උපදිනකොට නැවත මෛත්‍රී හිත උපදවා ගනිමින් ඔය ගමන ගිහිල්ලා මේ පිළිතුරට පුළුවන් ඕනම කෙනෙක්ගේ නපුරු වචනයක් කෙනෙහිලිකමක් අසාධාරණයක් හමුවේ සාන්ත හිතකින් ඒකට කටයුතු කරන්න ඒකට ප්‍රතිචාර දක්වන්න. ඉතින් ඒව තමයි ස්වාමීන් වහන්සේ මේ ලෝකේ සැබෑම ජයග්‍රහණ. හන්දට ගියත් ස්වාමීන් වහන්සේ හන්දට ගිය කෙනාටත් කේන්ති යනවා. එහෙම ලෝකයක් මේ. හන්දට ගිහින් මැරුණොත් දේශසහගතව. එහෙමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ ගොඩාක් අය ජය ලැබුවට අධ්‍යාත්මික ජයග්‍රහණ ලබන අය හරිම අඩුයි. ඉතින් අපේ පින්නතුන් අන්නේ අධ්‍යාත්මික අනිකුත් ලෞකික ජයග්‍රහණ වගේම
අධ්‍යාත්මික ජයග්‍රහණ ලබන අය බවට පත් වෙලා තමන්ගේ ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම සිද්ධ කරගෙන S2 වහගන්නව නම් තමයි ස්වාමීන් වහන්සේ අපෙත් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව. ඉතින් ඒ සඳහා තමයි මේ ඉන්ද්‍රකීලය දහම් කතිකාවත. අද දවසේත් අපිට තාම ශ්‍රද්ධාවෙන් මේ ව්‍යාපාදේ දුරු කිරීම සම්බන්ධව සල්ලේක ප්‍රතිපදාව ගැන වටිනා කෙන කරුණු රාශියක් ගෙන දුන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ රාජකීය පඬිතු ඉදුරුහේනේ ධම්මදේව අපේ කල්යාණ මිත්‍ර සහෝදරයන් වහන්සේ. උන්වහන්සේට මේ සිදු කරන ශාසනික වැඩපිළිවෙල තුළ තව තවත් ශක්තිමත්ව ඉදිරියට යන්නටත් ඒ තුළින් සියලුම ලෝක සත්‍යයන්ට යහපත සිදු කරන්නටත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමටත් මේ උතුම් කුසලය පාරමී ධර්මයක්ම වේවා කියලා ස්වාමීන් වහන්සේ අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට බොහෝ පුණ්‍යානුමෝදනා කරනවා නිරන්තරයෙන් අපිත් එක්ක එකතු වීම සම්බන්ධව. ඉතින් පින්වත්නි අදට නියමිත කාලය අවසන් වෙලා යන නිසා ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ පින්තුන්ට නිවැරදි මඟ පෙන්වීම යටතේ සිදු කරන ඉන්ද්‍රකීලය දහම් කතිකාවත මෙතකින් අවසන් කරනවා. අපේ පින්තුන් හැම දිනාටම කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය ජීවිතේ පුරාවටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.